ආදරණීය දරුවනි මේ වීඩියෝ තුල සාකච්ඡා කරනු ලබන්නේ 2017 වර්ෂයේ කතෝලික ධර්මය සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයයි. 2017 සාමාන්‍ය පෙළ කතෝලික ධර්මයේ විෂය ප්‍රශ්න පත්‍රයේ දෙවන පත්‍රය පළමු ප්‍රශ්නය. ශුද්ධ බයිබලයේහි ප්‍රධාන කර්තෘ සහ උපකාර කර්තෘ කවුරුන්ද? ප්‍රධාන කර්තෘ දෙවියන් වහන්සේ, උපකර්තෘ මිනිසා. දෙවැනි ප්‍රශ්නය පුරාණ ගිවිසුමට අනුව යාග පැවැත්වීමේ පරමාර්ථ දෙක සඳහන් කරන්න. 1. පව්වලට වන්දි ගෙවීම සඳහා. 2. දෙවියන් වහන්සේ සමග යහපත් හා අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා. 3 වෙනි ප්‍රශ්නය ශුද්ධ මැක්සිමිලියම් කෝල්බේ මුනිතුමා දුටු දර්ශනයේ දේව මාතාවන්ගේ දෑතෙහි තිබුණ සුදු සහ රතු ඔටුනු දෙකෙහි අර්ථ කුමක්ද? 1. සුදු ඔටුන්න වෘත ශුද්ධිය. 2. රතු ඔටුන්න ප්‍රාණ පරිත්‍යාගී ජීවිතය. 4 වෙනි ප්‍රශ්නය පුදසුන සූදානම් කිරීමේ පිළිවෙතට අයත් අනු කොටස් දෙක නම් කරන්න. 1. පඬුරු පෙරහැර හා පඬුරු පිදීම. 2. පඬුරු මත යැදුම. 5 වෙනි ප්‍රශ්නය කතෝලික සභාව දෙවන වතිකාන මන්ත්‍රණ සභාව මගින් කිතුණු සභා සමගිය වෙනුවෙන් නිකුත් කර ඇති ප්‍රකාශන දෙක කුමක්ද? 1. පෙරදිග කතෝලික සභා පිළිබඳ නියෝගය. 2. කිතුණු සභා ඒකත්වය නගාලීමේ නියෝගය. 6 වෙනි ප්‍රශ්නය එලෝහිම් සම්ප්‍රදායට අයත් සිදුවීම් දෙක සඳහන් කරන්න. 1. ඊසාක් පූජා කිරීම. 2. ජාකොබ් තුමා බෙතෙල්හි දුටු දර්ශනය. 7 වෙනි ප්‍රශ්නය ප්‍රසාද ස්නාපන පොරොන්දු දෙක ලියන්න. 1. දෙවියන් වහන්සේව විශ්වාස කිරීම. 2. නපුරා සහ උගේ ක්‍රියා ප්‍රතික්ෂේප කිරීම. 8 වෙනි ප්‍රශ්නය මනස්ථාපනයේ ආකාර දෙක සඳහන් කරන්න. 1. දයාධික මනස්ථාපනය. 2. භයාධික මනස්ථාපනය. 9 වෙනි ප්‍රශ්නය ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන ආගමනයේදී මිනිසා අවසාන විනිශ්චයට ලක්වන ප්‍රධාන මිනුම් දඬු දෙක මොනවාද? 1. ආත්මීක පුණ්‍ය ක්‍රියා. 2. ශාරීරික පුණ්‍ය ක්‍රියා. 10 වෙනි ප්‍රශ්නය අවසාන ප්‍රශ්නය යාම යදුම කරන කණ්ඩායම් දෙකක් නම් කරන්න. පූජක, පැවිදි, ගිහි කණ්ඩායම්. ප්‍රධාන ප්‍රශ්නාංක 2 පළවෙනි ප්‍රශ්නය ද්විතීය පවුල සංදේශ දෙක නම් කරන්න. එපීස, කොලොස්සි. 2. ධර්මදූත චාරිකාවලදී ශුද්ධ පාවුලතුමාට මුහුණ දීමට සිදු වූ අභියෝග තුනක් සඳහන් කරන්න. 1. සිරගත කරනු ලැබීම. 2. ගල්ගසා නගරෙන් පිටතට ඇද දැමීම. 3. මරණය. 3 වෙනි ප්‍රශ්නය ශුද්ධ පාවුලතුමාගේ ජීවිතෙන් ඔබට ලබාගත හැකි ආදර්ශ පහක් කෙටියෙන් පැහැදිලි කරන්න. බාධක හිරිහැර මැද පවා තම විශ්වාසය රැක ගැනීමට ඔහු කටයුතු කරා. තමන් සිටින ඕනෑම තැනකදී ක්‍රිස්තුස් වහන්සේට සාක්ෂි දරන ජීවිතයක් ගත කිරීමට උත්සාහ කිරීම. ජීවමාන ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගනිමින් අන්‍යයන්ටද උන්වහන්සේව හඳුන්වා දීමට කටයුතු කිරීම. ජීවිත තර්ජන මැද පවා දහම් සේවාවේ යෙදීම. දේව වචනයට තම ජීවිතාදර්ශයෙන් සාක්ෂි දැරීම. කිතුණු යුතුයකම් හා වගකීම් හරියාකාරව ඉටු කිරීමට යොමු වීම. පැවරෙන ඉතා සුළු කාර්යයක් වුවද ඉතා සැලකිල්ලෙන් හා අවධානයෙන් ඉටු කිරීමට උත්සාහ කිරීම. ප්‍රධාන ප්‍රශ්නාංක 3 ප්‍රධාන දිවසිවරුන් දෙදෙනෙකු නම් කරන්න. යෙසායා, ජෙරමියා, එසකියල්. ප්‍රශ්නාංක 2 දේශක දිවසිවරුන්ගේ ලක්ෂණ 3ක් සඳහන් කරන්න. ධානයට සමවැදීම, කණ්ඩායම් වශයෙන් මෙහෙවරෙහි යෙදීම,
තම දූත මෙහෙවර සනාථ කිරීම සඳහා හාස්කම් කිරීම. තුන්වෙනි ප්‍රශ්නය වර්තමාන සමාජයේ දේව වචනයේ පණිවිඩකරුවෙකු ලෙස දේව වචනය අන් අය අතරට ගෙන යාමට ඔබගේ යෝජනා 5ක් ඉදිරිපත් කරන්න. දේව වචනය කියවීම හා මෙනෙහි කිරීම, දේව වචනය තුල ජීවත් වෙමින් ආදර්ශමත් ජීවිතයක් ගත කිරීම, දේව වචනය අධ්‍යයනය කිරීමට අවශ්‍ය පසුබිමක් නිවස, පාසල හා මීසම තුල නිර්මාණය කිරීම, නවීන ජනමාධ්‍ය උපයෝගී කරගනිමින් දේව වචනය බෙදා හැරීම, දේව වචනය තුල සත්‍යගරුකව හා විනයගරුකව ජීවත් වෙමින් අසාධාරණයේ පිටු දැකීම, මූලධර්මවාදීන්ට එරෙහිව නැගී සිටින ලෙස ජනතාව දැනුවත් කිරීම, ගෙයින් ගෙට ගොස් යාඥා කිරීම හා කරදර අවස්ථාවලදී ඔවුන්ට සහාය වීම. ප්‍රධාන ප්‍රශ්නාංක 4 ස්නාග ජෝම්තුමාගේ මවගේ හා පියාගේ නම් ලියන්න. මව එලිසබෙත් තුමිය, පියා සෙකරියස් තුමා. දෙවැනි ප්‍රශ්නය ස්නාග ජෝම්තුමා විසින් සාමාන්‍ය ජනතාවට අයකැමියන්ට හා හේවායන්ට දුන් අවවාද පණිවිඩ එක බැගින් වෙන වෙනම ලියා දක්වන්න. ජනතාවට දුන් පණිවිඩ අඳන දෙකක් ඇති අය නැති අයට දෙත්වා, කෑම ඇති අය නැති අයට දෙත්වා. අයකැමියන්ට නියමිත පමණට වැඩියෙන් බදු නොගන්න. හේවායන්ට දුන් පණිවිඩ කිසිවෙකුගෙන් බලහත්කාරයෙන්වත් බොරු චෝදනා නැගීමෙන්වත් කිසිවක් පැහැර නොගන්න. ඔබට ලැබෙන වැටුපෙන් සෑහී සිටින්න. තුන්වෙනි ප්‍රශ්නය ස්නාග ජෝම්තුමාගේ පණිවිඩ වර්තමාන සමාජයට කෙසේ බලපාන්නේ දැයි කරුණු 5කින් පෙන්වා දෙන්න. අපට අත්‍යවශ්‍ය දේ පවා බෙදා ගැනීමට පෙළඹවීම, යුක්තිගරුකව සාධාරණව තම රැකියාවේ නිරත වීම, රටවැසි ජනතාව වෙනුවෙන් යුතුයකම් ඉටු කිරීම, වැටුපට සරලන සේවයක් කිරීම, මානව දයාව ඇතිව ජීවත් වීම, පොදු යහපත පෙරදරි කරගෙන රටේ යහපත වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට උත්සාහ කිරීම, ධනය බලය නිසා අන් අයට බලපෑම් නොකිරීම, දූෂණය අල්ලස් ගැනීම වැනි දේ කිරීමෙන් වැළකී සිටීම, සමාජ විරෝධී ක්‍රියාවන්ට අනුබල නොදීම. ප්‍රධාන ප්‍රශ්නාංක 5 පළමු ප්‍රශ්නය ජේසුස් වහන්සේ දේවරාජ්‍යයේ වටිනාකම් පිළිබඳව ඉගැන්වූ උපමා දෙකක් සඳහන් කරන්න. වපුරන්නා පිළිබඳ උපමාව, කිරිඳි පිළිබඳ උපමාව, අබෑටය පිළිබඳ උපමාව, මුහුන් පිළිබඳ උපමාව, නිදාණය, මුතු ඇටය සහ දැල පිළිබඳ උපමා. දෙවෙනි ප්‍රශ්නය ශුද්ධ වූ මතෙව් සුභාරංචියට අනුව භාග්‍ය 3ක් ලියන්න. බැගෑ සිතින් දෙව් සරණ පතන්නෝ භාග්‍යවන්තයෝය, ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. ශෝකවන්නෝ භාග්‍යවන්තයෝය, ඔහු සැනසීම ලබන්නෝය. නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝය, ඔහු දේශය උරුම කරගන්නෝය. යුක්තියට සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝය, ඔහු තෘප්තිමත් වන්නෝය. දයාවන්තයෝ භාග්‍යවන්තයෝය, ඔහු දයාව ලබන්නෝය. නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝය, ඔහු දෙවියන් වහන්සේ දකින්නෝය. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝය, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යයි කියනු ලබන්නෝය. යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය, ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. තුන්වෙනි ප්‍රශ්නය ප්‍රසාද ස්නාපනය තුළින් දිවසිවරයෙක් ලෙස කැඳවීම ලද ඔබ අන්‍යාගමිකයන් ඉදිරියේ දෙවියන් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්නේ කෙසේදැයි කරුණු 5ක් ඇසුරෙන් විස්තර කරන්න. සමාජ ඉදිරියේ නොබියව විශ්වාසයේ ස්ථිර ලෙස ප්‍රකාශ කිරීම, එකම දෙවියන් වහන්සේ තුල ඇදහිල්ලෙන් ජීවත් වීමෙන් ජීවිත අභියෝගයන්ට නිර්භීතව මුහුණ දීම, සත්‍යවාදී වීම හා සත්‍යයට සාක්ෂි දැරීම, සමාජය තුල සාධාරණ හා යුක්ති සහගත ලෙස ජීවත් වීම, ජීවිතයේ මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික ගැටලුවලදී දෙවියන් හැර නොයෑම, දේවපනත් ආරක්ෂා කරමින් දැහැමි ජීවිතයක් ගත කිරීම, හැකි සෑම අවස්ථාවකදීම දේව වචනය තුල ජීවත් වීමට උත්සාහ කිරීම, ආදර්ශමත් කිතුණු අනුගාමිකයෙකු ලෙස ජීවත් වීම.
ප්‍රධාන ප්‍රශ්නාංක 6 පළමු ප්‍රශ්නය. ප්‍රසාද ස්ථාපනයේදී භාවිත කරන සංකේතාත්මක ද්‍රව්‍ය තුනක් සඳහන් කරන්න. ජලය, සුදු වස්ත්‍රය, ශුද්ධ වූ තෛලය, පාස්කු ඉටි පහන. දෙවෙනි ප්‍රශ්නය. ආරම්භක ප්‍රසාද නිදාන තුන සඳහන් කරන්න. ප්‍රසාද ස්නාපනය, අබුර්ති ආලේපය, දිව්‍ය සප්‍රසාදය. තුන්වෙනි ප්‍රශ්නය. ප්‍රසාද ස්ථාපනයෙන් ලැබෙන දේව වරප්‍රසාද කිතුණු සිසුවෙකු ලෙස ඔබ විසින් ක්‍රියාවට නැන්විය යුත්තේ කෙසේදැයි කරුණු පහකින් විස්තර කරන්න. කිතු දහම පිළිගෙන කතෝලික සභාවේ නීති රීති පිළිපදමින් නියම ක්‍රිස්තියානි ජීවිතයක් ගත කිරීම, දේව වචනය නිවැරදිව ඉගෙනගෙන එය අන් අයට කියා දීම, නිසි වයසේදී දේව ප්‍රසාද නිදාන ලබාගෙන අනිකුත් කතෝලිකයන්වද ඒ සඳහා දිරිගැන්වීම, සමාජයේ ඉදිරියේ නොබියව විශ්වාසය ප්‍රකාශ කිරීම, තම පවුල මීසම හා පාසල ශුද්ධවත් කිරීමට වෙහෙසවීම, ක්‍රිස්තුස් වහන්සේගේ සේවය සඳහා උපරිමයෙන් කැපවීම, ක්‍රිස්තු පෞරුෂ ගති ලක්ෂණ වලට අනුගත වෙමින් තම පෞරුෂය හැඩගස්වා ගැනීම, සත්‍යයට සාක්ෂි දැරීම හා සෑම විටම සත්‍යවාදීව කටයුතු කිරීම, පොදු ජනවන්දනාවට අර්ථවත්ව සහභාගී වෙමින් ස්ථිර විශ්වාසයෙන් යුතුව යාඥාවට යොමු වීම. ප්‍රධාන ප්‍රශ්නාංක 7 කෙටි සටහන් ලියන්න. පළමු ප්‍රශ්නය. අපොස්තලවරුන්ගේ ක්‍රියාපොත. අපොස්තලවරුන්ගේ ක්‍රියාපොත ලියා ඇත්තේ ශුද්ධ ලූක් තුමාය. එතුමා විසින් ලියන ලද ශුද්ධ ලූක් සුභාරංචියේ දෙවන කාණ්ඩයේ ලෙස ක්‍රියාපොත දැක්විය හැකිය. මෙම කෘතිය පිළිගන්වා ඇත්තේ තියෝපිලස් නැමැත්තාටය. මෙය ග්‍රන්ථාරූඪ වී ඇත්තේ ග්‍රීසියේ අක්කාය නම් ස්ථානයේදීයි සැලකේ. ඒ ක්‍රිස්තු වර්ෂ 80-94 කාලයේදී රචනා වී ඇත. පෙන්තකෝස්ත මංගල දිනදී ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වූ අපොස්තලවරු ජෙරුසලමෙන් ආරම්භ කළ සුභාසන දේශනා කිරීමේ කාර්යය පොළවේ සීමාන්තය දක්වා ගලා ගිය ආකාරය මෙහි විස්තරව දක්වා ඇත. අපොස්තලවරුන්ගේ ක්‍රියාපතෙහි සැකැස්ම මේ අයුරින් දැක්විය හැකිය. ධර්මදූත සේවයට සූදානම, ජෙරුසලමේ සාක්ෂි දැරීම, ජුදේය හා සමාරියේ සාක්ෂි දැරීම, ශුද්ධ පවුලතුමාගේ ධර්මදූත සේවය යනාදී වශයෙනි. දෙවෙනි ප්‍රශ්නය. ශුද්ධ ජොසේවාස් මුනිතුමාගේ සේවය. ලන්දේසින් මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ අවධියේදී ලංකාවට පැමිණි ශුද්ධ ජොසේවාස් මුනිතුමා පෘතුගීසි යුගයේ සිට කතෝලිකයන්ව සිටි ජනයාට තමන්ගේ ආගම ඇදහීමට මඟ සලසා දුන්නේය. මෙතුමා ගෙයින්ගෙට ගොස් කතෝලිකයන් හඳුනාගෙන හොර රහසේ දිව්‍ය පූජාව පවත්වනු ලැබුවේය. මෙතුමා ලංකාවේ සිටියදී බොහෝ ප්‍රාතිහාර්ය සිදු කරන ලදී. දැඩි නියගයකදී මහනුවර රාජධානියට වර්ෂාව ලබා දීම, දැදුරුවෙන් පාගමනින් එතර වීම, තනියලියෙකු මෙල්ල කිරීම ඉන් කිහිපයකි. කතෝලික දහම වැළඳ ගැනීමට කැමති වූ අන්‍ය ආගමිකයන්ට කිතු දහම උගන්වා ඔවුන්ව කතෝලික සභාවට එක් කර ගන්නා ලදී. වසූරිය රෝගීන්ට උපස්ථාන කිරීම රජතුමාගේ මෙන්ම ජනයාගේද ප්‍රසාදයට හිමිවීමට හේතු විය. හිස්පතුලින් සේවයට කැපවූ මෙතුමා පාගමනින් යාමට පුරුදු විය. මෙතුමා ඊතා අල්පේච්ඡ දිවියක් ගත කළ අතර ආදර්ශවත් සේවයක් ඉටු කළේය. අන්නවි මුහුප්පු සංක්‍රිස්තියන් යනාදී ගිහි නායකයන් පත් කෙරිණි. එතුමා විවිධ පළාත්වල ඊතා දුෂ්කර සේවයක නියැලිනි. එතුමා ස්වර්ගස්ථ වීමට පෙර එතුමාගේ අවසන් වදන වූයේ කිසියම් කෙනෙකු මුළු ජීවිත කාලය තුළම නොසලකා හැරිය දෙයක් ඔහුගේ මරණ මොහොතේදී ඉටු කරගත නොහැකිය යන්නයි. ශුද්ධ ජොසේවාස් මුනිතුමාගේ සේවය කිතුණු අපිට අභියෝගයකි. තුන්වෙනි ප්‍රශ්නය. රෝගීන්ගේ ආලේපනය කිරීමේ දේව ප්‍රසාද නිදානය. ජේසුස් වහන්සේගේ දූත සේවාවේ වැදගත් තැනක් රෝගීන් සුව කිරීමට හිමි වෙයි. අංශභාග රෝගියා සුවපත් කිරීම, අතක් පණ නැති මිනිසා සුව කිරීම ඒට උදාහරණ වෙයි. මෙම සුව කිරීම වලදී රෝගියාගේ විශ්වාසය ද ඉතා වැදගත් විය. එබැවින්
ජේසුස් වහන්සේගේ සලුවට අතගැසූ ස්ත්‍රියට ඔවුන්වහන්සේ මෙසේ වදාළසේක. දියණියනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කළේය. ජේසුස් වහන්සේ තම අපොස්තුලවරුන්ව ධර්මදූත සේවාවට යවූ කල ඔවුහුද රෝගීන් සුවපත් කළහ. තවද ජාකොබ්තුමාද මෙසේ උගන්වයි. ඔබ අතරින් යමෙක් රෝගීව සිටින්නේ නම් ඔහු සභා මූලිකයන් කැඳවා ගනීවා. ඒ සභා මූලිකයෝ දෙවි සමිඳුරන් වහන්සේගේ නාමයෙන් ඔහු තෙලින් ආලේප කොට ඔහු දෙසා යාඥා කරත්වා. එවිට ඇදහිල්ලෙන් පුදන යාඥාවෙන් රෝගියාට සුවය ලැබේ. සමිඳානන් වහන්සේ ඔහු නැවත නැගිටවනු ඇත. ඔහු පව් කර තිබේ නම් ඒ පව් ඔහුට කමා කරනු ලැබේ. රෝගීන්ගේ ආලේපනය කිරීමේ දේව ප්‍රසාද නිදානය මගින් බොහෝ දේව වර ප්‍රසාද ලැබේ. පෞද්ගලිකව තමන්ගේත් මුළු සුද්ධෝ සභාවෙත් යහපත වෙනුවෙන් රෝගී වූ පුද්ගලයා ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියට සම්බන්ධ කිරීම, රෝගී භවයේ හෝ වයස්ගත වීමෙන් හෝ ඇතිවන වේදනා ක්‍රිස්තියානි ලීලාවෙන් දරා ගැනීමට අවශ්‍ය ශක්තිය, සාමය හා සේවය ලැබීම, ඔහුගේ ආත්ම ගැලවීමට ගෝචර වන්නේ නම් ශාරීරික සුවය, සදාකාලික ජීවිතය කරා එතර වීමට සූදානම් කිරීම, රෝගී වූ අයගේ විශ්වාසය හා බලාපොරොත්තුව පෝෂණය කරමින් ජීවිතයේ පෙරටම යාමට දිරිය ලබා දීම යන ආදිය සඳහන් කළ හැකිය. හතරවෙනි ප්‍රශ්නය සුදෝ ජපමාලය. ජපමාලය යන සිංහල වචනය ඉංග්‍රීසියෙන් රෝසරි ලෙස හැඳින්වේ. එය ලතින් භාෂාවේ රොසාරියම් යන වචනයෙන් බිඳියේයි. රොසාරියම් යන වචනෙහි තේරුම වන්නේ රෝසමල් උයන හෝ රෝසමල්දම යන්නයි. ජපමාලය ජේසුස් වහන්සේගේ සහ මරියතුමියගේ ජීවිතයේ අභිරහස් සහ සුවිශේෂී අවස්ථා මෙනෙහි කරන යදුමකි. මේ ප්‍රබල අවියක් වන බැවින් ඒ ළඟ තබා ගැනීම, වාහනවල ඉදිරිපස රැඳවීම, මරණයේදී පවා දේහයේ දෑත්වල රඳවා තැබීම තුළින් ප්‍රබල ආරක්ෂාවක් අත්කරගත හැකිය. මරියතුමිය දර්ශනීය වූ සෑම අවස්ථාවකම ඉල්ලා සිටියේ පව්කරුවන්ගේ සිත් හැරීම පිණිස ජපමාලය උච්චාරණය කරන ලෙසය. අපි සැවොම පව්කරුවෝ වෙමු. එහෙයින් පළමුව අපේ සිත් හැරීම සඳහාත් දෙවනුව අන් අයගේ සිත් හැරීම සඳහාත් අපි දිනපතා ජපමාලය යදිය යුත්තේමු. එහෙමනම් ආදරණීය දරුවනි, මේ විදිහට 2017 වර්ෂයේ ප්‍රශ්න පත්‍රය නිමාවට පත් වෙනවා. නැවතත් ඊළඟ වීඩියෝවෙන් ඔබ හමු වීමට බලාපොරොත්තු වෙන්න මම ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්. ජේසු පිහිටයි.